දෛශික දෙයක් එකතු කරන්න ජ්‍යාමිතික ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි දෛශික ත්‍රිකෝණ ක්‍රමය. දෛශික ත්‍රිකෝණ ක්‍රමය. අපිට දෛශික දෙකක් සඳහන් කරලා තියෙනවා ඉදිරිපත් කරලා තියෙනවා නම් ඒ දෛශික දෙක අනුයාතව නිරූපණය කරන්න පුළුවන්. අපි හිතමු උදාහරණයක් වශයෙන් මොන p දෛශිකයක් p කියලා දෛශිකයක් තියෙනවා. AB දෛශිකය කියලා කිව්වක් කමක් නැහැ. අපිට AB දෛශිකය කෙටියෙන් නිරූපණය කරපළම් P දෛශිකය කියලා. මම P දෛශිකය කියලා ගන්නවා. මේ කෙටියෙන් නිරූපණය කිරීමේදී මේ යටින් ඉරි කැලක් කියනවා P දෛශිකය කියලා පෙන්නනවා. අපි හිතමු තව අපිට ඕක එකතු කරන්න තියෙනවා CD කියලා දෛශිකයක. CD තියෙන වෙන දිශාවකට. CD දෛශිකයක් එකතු කරන් තියෙනවා P දෛශිකයට. CD ට අපි Q දෛශිකය කියලා කියනවා. මේ දෛශිකය එකතු කරන්නේ. එකතු කිරීමේදී දෛශිකවල විශාලත්වය එකතු කරලා හරියන්නේ නැහැ. අපි හිතුව දැන් මේකත් 50යි මේකත් 50යි 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 100යි කියන කියන්න බෑ. මොකද මේකේ දිශාව වැදගත් වෙන නිසා. මේක 20යි මේක 40යි 20ත් එක්ක කරාම 60යි කියන එක වැරදි. දෛශිකවල දිශාවත් එක්ක සලකනකොට තමයි අපිට මේ එකතුව ලබා ගන්න ඕනේ. ඒත් මෙන්න මෙහෙම දෛශික දෙකක් දුන්නාම අපිට පුළුවන් මේ දෙන්න අනුයාතව නිරූපණය කරන්න. දැන් මේක වෙන වෙනම නිරූපණය කරලා තියෙන්නේ අපිට අනුයාතව නිරූපණය කරන්න පුළුවන්. අනුයාතව කියලා කිව්වේ එකක් නිරූපණය කරලා p දෛශිකයේ ඉස්සෙල්ලා නිරූපණය කරනවා. ඊට පස්සේ අනුයාතව මේක ඉවර වෙන තැනින් ඊළඟ එක පටන් ගන්නවා. ඉතින් අපි මෙතෙන්දී අනිවාර්යයෙන්ම මේවා තියෙන දිශාව වැදගත් වෙනවා. මෙයා එක් කොච්චර කෝණයක් තියෙනවද කියන එක දිශාව කියලා ගන්නෙ කෝණය. කොච්චර කෝණයක් ආනතවද මේක ඉන්නේ. එතකොට මෙන්න මෙතන දෛශික කෝණය මේ කෝණය මොකද්ද කියලා අපි මෙතන අංශක 60යි නම් p අංශක 60ක් කියන විදිහටම නිරූපණය කරන්න ඕන. දැන් මේ විදිහට නිරූපණය කරනවා. ඉතින් මේ නිරූපණයේදී ජ්‍යාමිතික රූප සටහනක් මේක ඉතා අනිත් කාරණේ වැදගත් තමයි විශාලත්වය සලකන්න ඕන. දැන් මේකෙන් පෙන්වන්නේ 50 මිශ්‍රණයක නම් සෙන්ටිමීටර 5ක රේඛාවක් වෙනවා. මේකෙන් පෙන්වන්නේ 40 මිශ්‍රණයක නම් මේකට සෙන්ටිමීටර 4ක රේඛාවක් වෙනවා. මේ විදිහට දෛශික දෙක අනුයාතව නිරූපණය කරනවා. එහෙම අනුයාතව නිරූපණය කරලා ලැබෙන රූපය XYZ කියලා ගමු. දැන් XYZ ආවනම් අන්නේ ආරම්භක ලක්ෂයේ සිට අවසාන ලක්ෂයට තියෙන රේඛාව ඇඳලා මේ වගේ රේඛාව ඇඳගත්තා. ආරම්භක ලක්ෂයේ සිට අවසාන ලක්ෂයට ආකරහම මෙන්න මේ රේඛාවෙන් අපිට මේ දෛශික දෙකේ එකතුව ලැබෙන බොහොම සරල දෙයක්. අපි මේක සරල උදාහරණයක් බලමු. එවන අපි කියවා p දෛශිකයයි q දෛශිකය එකතු කරන්න ඕන නම් ඒ දෙක අනුයාතව නිරූපණය කරනවා කියනකොට විශාලත්වයට අනුරූපව දිගඳින්න ඕන. දිශාවල් හරියට කෝණය මැනලා ලකුණු කරන්න ඕන. ඒ කෝණ තියෙන දිශාවලට අනුව කෝණ ලකුණු කරන්න ඕන. එහෙම අනුයාතව නිරූපණය කරාම ආරම්භක ලක්ෂයත් අවසාන ලක්ෂයත් යා කරන රේඛාව මගින් මේ දෛශික දෙකේ එකතුව ලැබෙනවා. අපි හිතමු මේ ලැබෙන දෛශිකය R කියලා. කෙටියෙන් R දෛශිකය. ඒතර මේ XZ රේඛාවෙන් තමයි R දෛශිකය ලැබෙන්නේ. අපි නිකන් සරල උදාහරණයක් ගමු. මෙහෙම. ඔනේ යම් කිසි කෙනෙක් අපි කියනවා විස්ථාපන දෙක. මීටර 50ක විස්ථාපනයක් නැගෙනහිරට කරන්න. ඊට පස්සේ ආපහු කියනවා තවත් මීටර 50ක විස්ථාපනයක් ඊශාන දිශාවට කරන්න කියලා. එතකොට දැන් එයාට විස්ථාපන දෙකක් දුන්නා අපි. එකක් නැගෙනහිරට මීටර 50ක විස්ථාපනයක් කරන්න කිව්වා. ඊළඟට කියනවා ඊශාන දෙසට මීටර 50ක විස්ථාපනයක් කරන්න කියලා. දැන් දෛශික දෙකක් දුන්නේ. දැන් මේ දෛශික දෙකෙහි එකතුව ඒ කියන්නේ මේ විස්ථාපන දෙකම කරොතින් මෙයා. මොකද දීප විස්ථාපන දෙක නැගෙනහිරට මීටර 50ක් විස්ථාපන වෙලා ඊළඟට ඊශාන දිශාවට මීටර 50ක විස්ථාපනයක් කියන දෙකම කරොතින් මුළු විස්ථාපනය මොකද්ද? මුළු විස්ථාපනය කියන්නේ මෙයා ඉඳපු තැන ඉඳලා පටන් ගත්ත තැන ඉඳන් අන්තිම තැනට තියෙන කෙටිම දුර. දැන් මම විස්ථාපනය කියන්නේ උදාහරණයක් ගත්තේ. මේක විස්ථාපනයේ විතරක් නෙමෙයි බලය ප්‍රවේගය වගේ අනෙක් දෛශික වලටත් බලංගු.
අපි විස්ථාපනය වශයෙන් පැහැදිලි කරද්දී ඒකට මීටර 50ක් නැගෙනහිරට ගිහිල්ලා තවත් මීටර 50ක් ඊශාන දිශාවට ගියාම ආරම්භක තැන ඉඳන් කොච්චර විස්ථාපනයක් තියෙද කියලා බලන්න මේ රේඛාව තමයි අවශ්‍ය වෙන්නේ. ඒතකොට මේ රේඛාවේ දිග මගින් අපිට පුළුවන් ඒ දෛශික දෙකේ ඓක්‍ය ගන්න. දැන් මේක 50යි මේක 50යි නම් අපිට තේරෙනවා මේ රේඛාවේ දිග 50ක් වෙන්න බෑ. ඒතකොට මේ රේඛාවේ දිග ඊට වඩා වෙනසක් 100ක් වෙන්න බෑ. මේකත් 50යි මේකත් 50යි නම් මේක 100 නෙමෙයි. ඊට වඩා අඩු එකක් වෙන්න පුළුවන්. එතකොට දෛශික දෙකක් එකතු කරන පළවෙනි ක්‍රමය මේ සරලම ක්‍රමය. මොකද්ද? ඒ දෙන ලද දෛශික දෙක අනුයාතව නිරූපණය කරනවා. ජ්‍යාමිතික පළවෙනි ක්‍රමේ අනුයාතව නිරූපණය කිරීම. ඒතොර එහෙම නිරූපණය කරාම ලැබෙන රේඛාවේ ආරම්භක ලක්ෂයයි අවසාන ලක්ෂයයි යා කරන රේඛාවෙන් අපිට දෛශික දෙකේ ඓක්‍ය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඒ දෛශිකයේ ඒ සංප්‍රයුක්ත දෛශිකය අපි එකතුවට කියනවා සංප්‍රයුක්තය කියලා. රිසල්ට්. ඒ සංප්‍රයුක්ත දෛශිකේ මොන පැත්තටද තියෙන්නේ කියලා මොන පැත්තටද මේ දෛශිකේ තියෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්. මෙන්න මේ කෝණය හොයාගත්තා නම් අපිට මේ කෝණය ඇල්ෆා කියලා ඒ කෝණය ඇල්ෆා නම් අපිට කියන්න පුළුවන් මේ සංප්‍රයුක්තය අර p දෛශිකයේ සමග ඇල්ෆා කෝණයක් තියෙනවා කියලා. දැන් උදාහරණයක් අපි ඉස්සෙල්ලා උදාහරණයට අනුව මේක 50යි මේක 50යි මේ රේඛාවේ දිග අපි තුන් 70යි කියලා. මෙතන කෝණයේ අංශක 30යි නම් අපිට කියන්න පුළුවන් පළමු දෛශිකයේ සමග අංශක 70ක් අංශක 30ක් කාණක පවතිනවා කියලා කියන්න පුළුවන්. p දෛශිකයේ සමග ඇල්ෆා කෝණයක් කාණක මේ දෙන්නගේ එකතුව තියෙනවා. p කියන්නේ දීපු දෛශිකය, q කියන්නේ ඒකට එකතු කරපු අනිත් දෛශිකය. එතකොට ලැබිච්ච සංප්‍රයුක්ත දෛශිකය තමයි මේ දෙන්නගේ එකතුවෙන් ලැබෙන දෛශිකය p සමග ඇල්ෆා කෝණයක් කාණතව තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒතකොට මේක ජ්‍යාමිතික ක්‍රමයක්. ජ්‍යාමිතික ක්‍රමයක් කියන්නේ මේ දෛශිකයේ එකතු වුනහම ලැබෙන විශාලත්වය හොයන්න ඕන මැනලා මේ රූප සටහනෙන් දිග මැන ගන්න වෙනවා. දැන් අපි මේක නිව්ටන් 50යි නම් සෙන්ටිමීටර 5කින් නියෝජනය කරා. මේක නිව්ටන් 40යි නම් සෙන්ටිමීටර 40කින් නියෝජනය කරනවා. එහෙනම් මේකේ දිග මැනලා බැලුවාම නිව්ටන් සෙන්ටිමීටර 7ක් වෙනවා. අපිට කියන්න පුළුවන් එහෙනම් සෙන්ටිමීටර නිව්ටන් 10 බැගින් ගත්තොත් සෙන්ටිමීටර 7කින් පෙන්වන්නේ නිව්ටන් 70ක් කියලා. ඒතර මේකෙදී අපි දිග මැන ගන්න ඕන, කෝණය මැන ගන්න ඕන. ඒකට දෛශික දෙකක් එකතු කරන පළවෙනි ජ්‍යාමිතික ක්‍රමය තමයි අපි කතා කරන්නේ. නැවතත් අපි මතක් කරන්න. ඒකට දෛශික දෙක එකතු කරන පළවෙනි ක්‍රමය තමයි ජ්‍යාමිතික ක්‍රමය තමයි ත්‍රිකෝණ ක්‍රමය. මේකෙදි කරන්නේ දීපු දෛශික දෙක විශාලත්වය සහ දිශාව සලකමින් අනුයාතව නිරූපණය කිරීම. එහෙම අනුයාතව නිරූපණය කරලා එන රූප සටහනේ ආරම්භක ලක්ෂයයි අවසාන ලක්ෂයයි යා කරනවා. ඒ යා කරන රේඛාවේ දිග මැන ගත්තාම අර ඒ දෙකේ එකතුව හොයාගන්න පුළුවන්. ඊළඟට මේ කෝණය මැන ගත්තොත් මේ කෝණය හෝ මෙතන කෝණය මැන ගත්තොත් ඉතින් අපිට පුළුවන් ඒ සංප්‍රයුක්තයට එකතුව මොන දිශාවට තියෙනවද කියලා කියන්න පුළුවන්. අපි ඒක තවත් පැහැදිලි කරගමු මෙන්න මෙහෙම. උදාහරණයක් අපි හිතමු මීටර 40ක විස්ථාපනයක් උතුරු දිශාවට මීටර 40ක විස්ථාපනයකුයි මීටර 30ක විස්ථාපනයක් නැගෙනහිර දිශාවට ඔන්න දෛශික දෙකක් තියෙනවා. ඔය දෛශික දෙක එකතු කරන්න කියලා අපි කියමු. එකතු කරනවා කියන්නේ එතකොට අපිට කරන්න තියෙන මේක අපි තුන් p දෛශිකය මේක q දෛශිකය කියලා අපි හිතමු. p දෛශිකය q දෛශිකය. සෙන්ටිමීටර මීටර 40ක දෛශිකය නිරූපණය කරන්න මට පුළුවන් සෙන්ටිමීටර 4ක රේඛාවක් අඳින්න. ඔන්න p දෛශිකය සෙන්ටිමීටර 4ක් ඇඳා. වෙදික මැන ගමු අදාළ වශයෙන්. ඊට පස්සේ ඒක තියෙන්නේ උතුරු දිශාවට. ඊට පස්සේ q දෛශිකය මීටර 30ක් නැගෙනහිර දිශාවට සෙන්ටිමීටර 3ක රේඛාවක් ඒකත් ගත්තා. දැන් ඔන්න දෛශික දෙක ඇඳා අනුයාතව නිරූපණය කරා. pq දෛශික දෙක. ආරම්භක ලක්ෂයයි අවසාන ලක්ෂයයි යා කරනවා. ආරම්භක ලක්ෂය අවසාන ලක්ෂය යා කරනවා. ඉතින් ඔබ දන්නවා ඇති මේක නම් සාමා පයිතගොරස් ප්‍රමේයට අනුව මේක හොයන්න පුළුවන්. මේ දිග මැන්නොතින් දැන් මෙතන සෙන්ටිමීටර 4යි නම් මේ පැත්ත සෙන්ටිමීටර 3යි නම් මේ දිග මැන්නාම සෙන්ටිමීටර 5ක් වෙනවා. අන්න ඒ රේඛාවෙන් තමයි දෛශික දෙකේ එකතුව ලැබෙන්නේ. එකතුව r නම් දිග මැන ගත්තොත් සෙන්ටිමීටර 5ක් එනවා. සෙන්ටිමීටර 5ට අදාළ වෙන්නේ එතකොට r සමානයි
නිව්ටන් 50 මීටර 50යි. සෙන්ටිමීටරයකට මීටර 10 වෙන්න නැන්ද නම් සෙන්ටිමීටර 5ක රේඛාවෙන් මීටර 50ක දශකයක් නියෝජනය වෙනවා. ඉතින් මේක මොන පැත්තටද? මේක උතුරු පැත්ත කියලා කිව්වා. මේක නැගෙනහිර කියලා කිව්වා. මේ දිශාව අපිට කියන්න බලන්න මේ කෝණය මැනගෙන ඇල්ෆා කෝණයක් උතුරෙන් නැගෙනහිරට මීටර 50ක විස්ථාපනයක් තියෙනවා කියලා කියන්න පුළුවන් එකතුව. ඒතකොට මේ පළවෙනි ආකාරයේ දාශික දෙකක් එකතු කරන පළවෙනි ආකාරය. අපි මෙහෙම සටහන් කරගමු. දාශික දෙකක ඓක්‍ය. දාශික දෙකක ඓක්‍ය එයට තෙලියන්න සාමාන්‍ය වීජීය එකතු කිරීම අණුව සාමාන්‍ය වීජීය එකතු කිරීම අණුව දාශික දෙකක ඓක්‍ය දාශික දෙකක ඓක්‍ය ඍජුව ලබාගත නොහැක. ඒ කියන්නේ 50යි 50 එකතු කරලා 100යි කියලා අපිට කියන්න බෑ. දාශිකවලදී තියෙන දිශාව වැදගත් වෙනවා. ඍජුව ලබාගත නොහැක. එයට හේතුව ලැබෙන ප්‍රතිඵලයට එක් එක් දාශිකයන්හි දිශාවද වැදගත් වීමයි. එක් දාශිකයන්හි දිශාවද වැදගත් වීමයි. ඊළඟට පහලින් ලියන්න දාශික එකතු කිරීමේ ජ්‍යාමිතික ක්‍රම. අපි අංක වශයෙන් ලියා ගන්න පුළුවන් අපිට අවශ්‍ය නම්. දාශික එකතු කිරීමේ ජ්‍යාමිතික ක්‍රම. ඒකෙත් අංක එක ලියන්න. ත්‍රිකෝණ ක්‍රමයෙන් දාශික දෙකක් එකතු කිරීම. ත්‍රිකෝණ ක්‍රමයෙන් දාශික දෙකක් එකතු කිරීම. ඒක යටතේ ලියමු. දෙන ලද දාශික දෙකක් විශාලත්වය හා දෙන ලද දාශික දෙකක් විශාලත්වය හා දිශාව සලකමින් දෙන ලද දාශික දෙකක් විශාලත්වය හා දිශාව සලකමින් අනුයාතව නිරූපණය කළ විට ආරම්භක ලක්ෂයත් අවසාන ලක්ෂයත් යාකරණ රේඛාවෙන් දාශික දෙකෙහි ඓක්‍ය ලැබේ. පහලෙන් ලියමු මෙහෙම. P හා Q දාශික දෙකක ඓක්‍ය අර P ලියනකොට අපිට අතින් ඉරි කැලලක් දාන්න පුළුවන් දාශිකයක් බව පෙන්වන්න. P දාශික. ඕනනම් අපිට මේ AB දාශිකය කියලා කියන්න පුළුවන්. AB දාශිකය කියන එකටම තමයි මෙහෙම ලියන එකම තමයි මම මේ කෙටියෙන් P දාශිකය කිව්වේ. මේ මොකද P දාශිකය හා Q දාශිකය එකතු කළ විට ඓක්‍ය වෙන P දාශිකය හා Q දාශිකය ඓක්‍ය R නම් එකතු කළ විට R දාශිකය ලැබේ නම් කියලා ලියන්න. P දාශිකය හා Q දාශිකය එකතු කළ විට R දාශිකය ලැබේ නම් මේක ලියාගෙන ඊට පස්සේ මෙන්න මේ දාශික P හා Q දාශික දෙක ඇඳලා P හා Q දාශික දෙක මෙහෙම P කියන්නේ මේ දිශාවකට කැමති දිශාවක් ගන්න පුළුවන්. මේ දිශාවට Q කියන්නේ මේ දිශාවට θ කෝණයක් ආනතව මේ දෙක ත්‍රිකෝණ ක්‍රමයට අනුව එකතු කරොත් මේ කැලල පහලින් ලියා ගන්න පුළුවන්. ත්‍රිකෝණ ක්‍රමයට අනුව එකතු කරොත් P ඉස්සෙල්ලා නිරූපණය කරා Q නිරූපණය කරා මේ රේඛාව ඇඳගත්තා. right ඒක ඇඳගමු. මේ නිරූපණය කිරීමේදී වැදගත් වෙන විශාලත්වය ලකුණු කරන විශාලත්වයට අණුව නිරූපණය කරන එක.
උදාහරණයක් ගත්තොත් නිව්ටන් 50ට සෙන්ටිමීටර 5 නම් නිව්ටන් 100ට සෙන්ටිමීටර 10ක් ගන්න ඕන. right. එතකොට පහලින් ඒකේ ලියනවා XYZ කියලා ත්‍රිකෝණය නිරූපණය කරන්න නම් කරගන්න XZ රේඛාවේ දිග මැනගත් විට XZ රේඛාවේ දිග මැනගත් විට දෛශික ඓක්‍යයේ ලියන්න පුළුවන් දෛශික ඓක්‍යයේ එකතුවෙන් විශාලත්වය ලැබේ. දෛශික ඓක්‍යයේ විශාලත්වය ලැබේ. මැනගත්තාම විශාලත්වය හොයාගන්න පුළුවන්. ඊගාවට ඇල්ෆා කෝණය ඇල්ෆා ලකුණු කරගන්න නැති මෙන්න මෙතන කෝණය ඇල්ෆා කෝණය මැනගත් පිට ඓක්‍යයේ දිශාව ලැබේ. ඓක්‍ය කියන්නේ දෛශික දෙක එකතුවෙන් ලැබෙන දිශාව. ඓක්‍යයේ දිශාව ලැබේ. හොඳයි. එතකොට අපි මේ උදාහරණ ටියුට් එකත් එක කරමු. දැනට මේ සටහන් කරගමු සිද්ධාන්ත ටික. ඊළඟට අපි දෙවෙනි ක්‍රමයේ බලමු. දෙවෙනි ජ්‍යාමිතික ක්‍රමය දෛශික සමාන්තරාශ්‍ර ක්‍රමයේ දෙවෙනි එක. ඒක ලියන්න දෛශික සමාන්තරාශ්‍ර ක්‍රමය. දැන් දෛශික සමාන්තරාශ්‍ර ක්‍රමය. දෙවෙනි එක දෛශික සමාන්තරාශ්‍ර ක්‍රමය. සමාන්තරාශ්‍ර ක්‍රමයට අනුව කොහොමද බලමු දෛශික දෙකක් එකතු කරන්නේ. මේකෙදී අපිට මේ විදිහටම දෛශික දෙකක් එකතු කරන්න දුන්නොත් ත්‍රිකෝණ ක්‍රමයේ වගේම තමයි මේක ජ්‍යාමිතික ක්‍රමයක් නේ. ඒතර මෙතෙන්දෙත් අපි මේ දීපු දෛශික දෙක අනුයාතව නෙමෙයි දැන් මෙතෙන්දි කරන්නේ එකම ලක්ෂයකින් නිරූපණය කරගන්න. එකම ලක්ෂයකින් ඉවතර තියෙන විදිහට නිරූපණය කරනවා. දැන් උදාහරණ ඉස්සෙල්ලා ගත විදිහටම P දෛශිකයයි Q දෛශිකයයි එකතු කරන්න තියෙනවා නම් P දෛශිකයයි Q දෛශිකයයි අපිට එකතු කරන්න තියෙනවා. P තියෙන්නේ මේ වගේ දිශාවකට Q තියෙන්නේ θ කෝණයක් ආනතව. අපිට කරන්න තියෙන්නේ මේ දෛශික දෙකම එකම ලක්ෂයකින් තියෙන ඉවතට තියෙන දෛශික දෙකක් විදිහට නිරූපණය කරනවා. ඔන්න P දෛශිකය අපි තුමු මේ පැත්තට තියෙන්නේ. P දෛශිකය නිරූපණය කරලා ඉතින් මෙතෙන් නිරූපණය කිරීමේදී මේවායේ විශාලත්වයට අනුව තමයි රේඛාව අඳින්නේ. අදාළ දිශාවට තමයි අඳින්න ඕන. ඊට පස්සේ Q මෙතනින් නෙමෙයි දැන් නිරූපණය කරන්නේ. මේ P වල P පටන් ගත්තනින්ම Qත් නිරූපණය කරා. ඔන්න Q දෛශිකය මේ දිශාවට මම නිරූපණය කරා. ඒක තියෙන පැත්තට. ඒතකොට P හා Q අතර කෝණය අපිට දීලා තියෙන අංශක 60 නම් අංශක 60න් අඳින්න ඕන. අංශක 45 නම් 45යි. ඒතකොට මේ දෙන ලද කෝණය සහ විශාලත්ව දිශා සලකමින් තමයි අපි මෙතෙන්දී දෛශික දෙක නිරූපණය කරගත්තේ. ඊගාවට මේ දෛශික දෙකේ විශාලත්වයේම තියෙන එම දිශාවටම තියෙන තවත් ප්‍රතිබිම්බ දෙකක් පාවිච්චි කළා. ඒ කියන්නේ මෙයාගෙම කොපියක් මෙතනට අඳිනවා. Q ගෙම දෛශිකයක් මෙතනට අඳිනවා. P ගෙම කොපියක් මේ පැත්තෙත් අඳිනවා. අපි සම්පූර්ණ කරගන්නවා මෙතෙන්දී සමාන්තර ආශ්‍රයක්. ඔන්න ඔය සමාන්තර ආශ්‍රයක් සම්පූර්ණ කරගත්තාම අපිට මේ දෙන්නගේ එකතු හොයාගන්න පුළුවන්. ඒ නිසා මේකට කියන්නේ සමාන්තර ආශ්‍ර ක්‍රමය කියලා. එතකොට දෛශික දෙකක් දුන්නාම ඒක එකතු කරන්න කියලා දුන්නොත් මොකද කරන්න ඕන? දෛශික දෙක එකම ලක්ෂයකින් ඉවතට නිරූපණය කරන්න ඕන. දැන් මම පටන් ගත්තේ මෙතනින් ඉවතට නිරූපණය කරා. එහෙම නිරූපණය කරලා ඒකේ තවත් සමාන පිටපත් දෙකක් දෙන ලද දෛශිකයේම කොපි දෙකක් අනික් කෙලවරවල් වලින් ඇඳලා සමාන්තර ආශ්‍රයක් සම්පූර්ණ කරනවා. අන්න එහෙම අඳගන්න සමාන්තර ආශ්‍රයේ එක් විකර්ණයක් තියෙනවා. මෙන්න මේ දෙන ලද දෛශික දෙක අතර කෝණය මැදින් තියෙන විකර්ණය. මෙතන කෝණය θ නම් අන්නේ θ කෝණය මැදින් තියෙන විකර්ණය මෙන්න මේ විකර්ණයෙන් අපිට පුළුවන් දෛශික දෙක එකතුව ලබා ගන්න. එතකොට දෛශික කෝණය අතරින් තියෙන විකර්ණයෙන් ලැබෙනවා තවත් විකර්ණයක් තියෙනවනේ මේ පැත්තට. ඒක නෙමෙයි. මෙන්න මේ කෝණය ඔස්සේ තියෙන දෛශික කෝණයේ මැදින් තියෙන විකර්ණයෙන් අපිට දෛශික දෙකේ
එකතුව ලබා ගන්න පුළුවන්. මේ දෛශික දෙක එකතුව R දෛශිකය නම් දෛශික දෙක එකතු කරලා ලැබෙන්නේ අනිවාර්යෙන් දෛශිකයක් R දෛශිකය නම් අන්නේ රේඛාවේ දිග මැන ගත්තාම හරි අපි නිකන් හිතමුකෝ මේක xy ABCD දාමු ABCD දෛශික සමාන්තරාශ්‍රයක් කියලා. එහෙනම් මේ AC රේඛාවේ දිග මැන ගත්තනම් අපිට පුළුවන් මේ දෛශික දෙක එකතුව ලබා ගන්න. ඊළඟට දිශාව හොයන්න මෙන්න මේ වගේ කෝණයක් මැන ගන්න තියෙනවා. මේ කෝණය ඇල්ෆා නම් අපිට කියන්න පුළුවන් මේ දෙන්න එකතු කරාම එන සම්ප්‍රයුක්තයෙන් තමයි එකතුව තියෙන්නේ. P දෛශිකයේ තිබිච්ච පැත්තේ ඉඳන් ඇල්ෆා කෝණයක් ආනතව කියලා. P දෛශිකයේ ඉඳන් ඇල්ෆා කෝණයක් ආනතව තියෙනවා කියලා ගන්න පුළුවන්. එතකොට දෛශික දෙක එකතුව හොයන්න ඕන නම් අපිට දෙවෙනි ක්‍රමයේ මේ සමාන්තරාශ්‍ර ක්‍රමයට අනුව දෙන ලද දෛශික දෙක එකම ලක්ෂයකින් ඉවතට නිරූපණය කරනවා. එහෙම නිරූපණය කළා තවත් පිටපත් දෛශික දෙකක් නිරූපණය කරගත්තාම මෙතන P නම් මෙතන P මෙතන Q නම් මෙතන Q. එහෙම නිරූපණය කළා සමාන්තරාශ්‍රයක් සම්පූර්ණ කර ගන්නවා. මේ සමාන්තරාශ්‍රයේ විකර්ණයෙන් අපිට පුළුවන් දෛශික දෙක එකතුව ලබා ගන්න. ඒක මෙහෙම සටහන් කරගමු. ලියන දෙවෙනි එක සමාන්තරාශ්‍ර ක්‍රමයේ මගින් දෛශික දෙකක ඓක්‍ය සෙවීම. එතන ලියමු දෙන ලද දෛශික දෙකක් එකම ලක්ෂයකින් ඉවතට යොමු වනසේ නිරූපණය කර තවත් සමාන දෛශික දෙකක් ඒවායේ කෙළවර වලින් නිරූපණය කිරීමෙන් සමාන්තරාශ්‍රයක් සම්පූර්ණ කරගනු ලැබේ. එම සමාන්තරාශ්‍රයේ දෛශික කෝණය අතරින් ඇති විකර්ණයෙන් දෛශික දෙකෙහි ඓක්‍යය නිරූපණය වේ. එතනත් ලියමු පහලින් P හා Q දෛශික දෙකක් සලකමු කියලා. P හා Q දෛශික දෙකක් සලකමු. P ධන Q සමාන R නම් P දෛශිකයයි Q දෛශිකය එකතු කරාම R දෛශිකය ලැබෙනවා නම් මේ විදිහට ගමු. P දෛශිකය කියන්නේ මේක, Q දෛශිකය කියන්නේ මේක. එතන අපිට PQ සම්බන්ධ කරගෙන සමාන්තරාශ්‍රයක් ඇඳ ගන්න පුළුවන්. මෙන්න මේ සමාන්තරාශ්‍රයේ මේ විකර්ණයත් ඇඳ ගන්න පුළුවන්. right ඒ රූප සටහන ගන්න. පහලින් අපි ලියමු මෙහෙම AC රේඛාවේ දිග හා දිග මැනගත් විට AC රේඛාවේ දිග මැනගත් විට දෛශික දෙකෙහි ඓක්‍යයේ එකතුවෙහි කියන්න ඕන දෛශික දෙකෙහි එකතුවේ විශාලත්වය ලැබේ. දෛශික දෙකෙහි එකතුවේ විශාලත්වය ලැබේ. ඊගාවට එකතුවේ විශාලත්වය ලැබේ. ඇල්ෆා කෝණය මැනගත් විට ඇල්ෆා කිව්වේ මෙතන ලකුණු කරපු කෝණය. ඇල්ෆා කෝණය මැනගත් විට දෛශික දෙකෙහි එකතුවේ දිශාව ලැබේ. දෛශික දෙකෙහි එකතුවේ දිශාව ලැබේ.
right මේ කොටස සටහන් කරගන්න පුළුවන්. දෛශිකවල එකතුව ලබා ගන්න අපි ඊළඟට බලන්න හදන්නේ VG සමීකරණයක් ගොඩනගන්න. ඉතින් අපි දැන් කලින් කරපු ජ්‍යාමිතික ක්‍රම ඒ ප්‍රාථමික ඒ කියන්නේ රූප සටහනක් ඉඳලා ඒකේ දිග ඇසුරෙන් තමයි දෛශිකයක විශාලත්වය සහ දිශාව හොයා දිග ඇසුරෙන් විශාලත්වය හොයාගත්තා. කෝණ මැල්ල තමයි දිශාව ලබා ගත්තේ. ඒක ප්‍රාථමික ක්‍රමයක්. පහසු නැහැ. ඉතින් රූප සටහනක් ඉඳලා තමයි ලබා ගන්න ඕන. ඊට වඩා පහසු සහ භාවිතයට සුදුසු ක්‍රමයක් අපි බලමු. දෛශික දෙකක් VG කොහොමද එකතු කරන්නේ කියලා එකතුව විශාලත්වය හොයාගන්න පුළුවන් VG වශයෙන්. ඉතින් මේකට යොදාගන්නෙත් හැබැයි අර භාවිතා කරපු ජ්‍යාමිතික ක්‍රමයක්ම තමයි. ඒක ඇසුරෙන් VG සමීකරණයක් ගොඩනගන එක අපි කරන්නේ. ඉතින් අපි ආයෙත් අර විදිහම උදාහරණයක මොන P දෛශිකය සහ Q දෛශිකය අපිට එකතු කරන්න තියෙනවා. P දෛශිකය Q දෛශිකය එකතු කරාම R දෛශිකය ලැබෙනවා නම් අපි හිතමු දැන් ඔන්න මේ P දෛශිකයේ මේ පැත්තට තියෙන අර විදිහම දෛශිකය ඉස්සෙල්ලා අපි කියපු එකම ඊට පස්සේ එකතු කරන්න තියෙන Q දෛශිකයේ මේ වගේ පැත්තකට තියෙන එක ඔන්න ඔය දෙන්න එකතු කරන්න අපි ඉස්සෙල්ලා කරපු විදිහට ත්‍රිකෝණ ක්‍රමය යොදා ගන්න බලමු. ත්‍රිකෝණ ක්‍රමයට අනුව මේ දෙන්න අනුයාතව නිරූපණය කරන්න කිව්වා. අනුයාතව කියන්නේ එකක් නිරූපණය කර ඊට පස්සේ ඊළඟ එක නිරූපණය කරා. ඊට පස්සේ මේවා ආරම්භක ලක්ෂ්‍ය අවසාන ලක්ෂ්‍ය යා කරාම ත්‍රිකෝණයක් ලැබෙනවා. ඔන්න ඔය ත්‍රිකෝණය ලබා ගත්තා. එතකොට මේ ලැබිච්ච ආරම්භක ලක්ෂ්‍ය සහ අවසාන ලක්ෂ්‍ය යා කරන රේඛාවෙන් තමයි දෛශික දෙකෙහි ඓක්‍ය ලැබෙන්නේ. අපි මේක ABC ත්‍රිකෝණය කියලා ගමු. ඒතර අපිට හොයන්න ඕනේ මෙන්න මේ හොයන්න ඕන එකතුව තමයි මේ රේඛාවෙන් ලැබෙන්නේ. R කියලා අපි හිතමු. දෛශික. මම මේකේ විශාලත්වය හොයාගන්න සමීකරණයක් කරන්න හදන්නේ සමීකරණයක් ලබා ගන්න එක. ඒකට කුඩා නිර්මාණයක් සිදු කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන්නේ දෛශික දෙක අතර කෝණය. P දෛශිකයේ මෙහෙට Q දෛශිකයේ මෙහෙට මෙන්න මෙතන තමයි දෛශික දෙක අතර කෝණය θ කියලා අපිට ලකුණු කරන්න වෙන්නේ. දෛශික දෙක අතර කෝණය θ. එතකොට මේ ලැබිච්ච එකතුව එහෙම නැත්නම් සංප්‍රයුක්ත දෛශිකය සහ P අතර කෝණය මේ තියෙන්නේ. ඒක ඇල්ෆා කියලා අපි ගන්නවා. දැන් කුඩා නිර්මාණයක් කරනවා. අපි මෙතෙන්දි නිර්මාණය කරන්නේ මොකද්ද? අපිට හොයන්න ඕන දෛශිකය හොයන්න ඕන මෙන්න මේ AC රේඛාව. ඒ හොයන්න ඕන රේඛාව කර්ණය වෙන විදියට නිර්මාණයක් කරගන්නවා. ඒ සඳහා මම මෙන්න මේ AB රේඛාව නැත්නම් P දෛශිකයේ තියෙන රේඛාව ඉදිරියට දික් කරලා ආපහු C සිට ලම්බකයක් ඇඳ ගන්නවා. මේ දෛශිකය ඉදිරියට දික් කරලා C සිට ලම්බකයක් ඇඳ ගන්නවා. එතෙන්ට අපි ABC මෙතන simple D කියලා ගමු. simple D. දැන් අපි ත්‍රිකෝණී ත්‍රිකෝණයක් ලබා ගත්තා. ත්‍රිකෝණී ත්‍රිකෝණය ACD කියන ත්‍රිකෝණය. ඒකේ විකර්ණය තමයි R දෛශිකයේ මෙතන AC රේඛාව. දැන් මම කරන්න හදන්නේ මේ AC රේඛාවේ දිග සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න එක. ඊට කලින් අපිට වැදගත් වෙනවා මෙන්න මේ BD දිග සහ CD දිග හොයාගන්න. දැන් බලන්න මේකේ තියෙන මෙන්න මේ BCD ත්‍රිකෝණය BCD නැත්නම් BDC ත්‍රිකෝණය මෙන්න මේක අපි වෙන් කරලා වුණනම් නැවත අඳින්න අවශ්‍ය නැහැ. මෙන්න මේ BDC ත්‍රිකෝණයට අනුව BDC ත්‍රිකෝණයට අනුව මේක ඍජු කෝණීය ත්‍රිකෝණයක්. ඔයගොල්ලෝ දන්නවා ඒකේ sin අනුපාතය සහ cos අනුපාතය කියන්න පුළුවන්. මේක ඍජු කෝණීය ත්‍රිකෝණයක්. අපි මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට දිග x කියලා හිතුවොත් මේ දිග y කියලා හිතුවොත් අපි මේ x සහ y ඇසුරෙන් අපි ලියමු sin cos අනුපාත. මේකේ මෙන්න මේ ත්‍රිකෝණයට අනුව මෙන්න මෙතන කෝණයේ sin අනුපාතය ගමු ඉස්සෙල්ලා.
sin theta මේ කෝණයේ sin අනුපාතය සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයට තියෙන්නේ CD රේඛාව ඒකේ දිග y. කර්ණයේ විදියට ඉන්නේ මෙන්න මේ BC රේඛාව ඒකේ දිග q. q කියන්නේ දර්ශකයේ විශාලත්වය. q දර්ශකයේ විශාලත්වය. එතකොට y බෙදීම q. එහෙනම් අපිට පේනවා y සමානයි මෙයා මෙහෙට ගෙනාවහම y කියන රේඛාවේ දිග CD රේඛාවේ දිග q වරක් sin θ ට සමානයි. q sin θ. ඒ විදිහටම මට හොයා ගන්න පුළුවන් x වල දිග. බලන්න එතකොට x වල දිග අපි ගමු. ඒත් BCD ත්‍රිකෝණය අනුව BCD ත්‍රිකෝණය අනුව cos θ බලමු. මේ කෝණයේ cos අගය cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. cos θ බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදයේ දිග x කර්ණයේ දිග q. විශාලත්වය විතරයි මම ලියන්නේ දෛශිකයක් කියලා අවශ්‍ය නැහැ මෙතෙන්දී. එතකොට x කොච්චරද කියලා අහුවොත් x සමානයි q දෛශිකයේ විශාලත්වය වරක් cos θ. ඉතින් අවශ්‍ය නැති ඉඳක් ගන්න පුළුවන්. නමුත් දෛශික විශාලත්වය විතරයි මම මේ ගණනේදී යොදාගෙන තියෙන්නේ. ඔන්න මම හොයාගත්තා BD දිග මෙන්න මේ දික් කරලාද කඩිරෙන් දික් කරපු කොටසේ දිගයි. මේ අතර ඇඳපු ලම්බක කොටසේ දිගයි හොයාගත්තා. දැන් අන්නේ කොටස් දෙක පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මේ ලොකු ඍජු කෝණී ත්‍රිකෝණය සඳහා පයිතගොරස් ප්‍රමේය දාන්න. දැන් මොකද්ද මගේ බලාපොරොත්තුව? මෙන්න මේ AC රේඛාවේ දිග සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න එක. එතකොට බලන්න ACD ත්‍රිකෝණයට අනුව ACD ත්‍රිකෝණයට ADC කියමු ADC ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය දානවා. පයිතගොරස් ප්‍රමේය දැම්මහම අපි මෙහෙම ලියමු ඉස්සෙල්ලා AC පාදයේ වර්ගය කර්ණයේ වර්ගය AC පාදයේ වර්ගය සමාන වෙනවා AD පාදයේ වර්ගය ධන CD පාදයේ වර්ගය. AC පාදයේ විදියට පෙනී සිටින්නේ අපිට හොයන්න ඕන කෙනා AC පාදයේ විශාලත්වය සමානයි මෙන්න මේ දෛශිකයේ විශාලත්වය. අපිට හොයන්න ඕන R දෛශිකයේ විශාලත්වය තමයි AC පාදය. මම R විතරක් මෙතන ලියනවා. දෛශිකය කියලා ලියන්න අවශ්‍ය නැහැ විශාලත්වය නෙලිවි. AD දෛශිකයේ AD පාදය කියලා ගන්නේ P දෛශිකයේ විශාලත්වයට තව මම එකතු කරන්න ඕන x දිග. P දෛශිකයේ විශාලත්වයට x දිගක් එකතු කරන්න ඕන. එහෙනම් AD කියලා කියන්නේ P සහ x කියන කොටසේ x කියන්නේ කවුද කියලා අපි හොයාගත්තා මේ වෙනකොට. ඒකේ වර්ගය. මේ පාදයේ වර්ගය කියන්නේ P කොටස සහ x පාදය එකතු කරාම එන එකේ වර්ගය. CD කියලා කියන්නේ මෙන්න මේ y කියන කොටස. ඒකත් අපි හොයාගත්ත එකතු කිරීම y වර්ගය. දැන් මේක පොඩ්ඩක් සුළු කරගමු. r වර්ගය සමානයි p වර්ගය ධන x වර්ගය ධන මේ වර්ගය වර්ග කරනකොට දෙවරක් px කියලා එනවා. ධන y වර්ගය. ආදේශ කරමු x සහ y ට p වර්ගය ධන x වර්ගය කියන එකට මට ලියන්න පුළුවන් x කිව්වේ q cos θ එහෙනම් q cos θ ගේ වර්ගය q cos θ ගේ වර්ගය මම අර y වර්ගයේ පොඩ්ඩක් ඉස්සරහින් ලියන්නම් y වර්ගය කියලා කිව්වේ q sin θ y කියලා කිව්වේ නම් q sin θ ගේ වර්ගය 2යි p මේ කැල් ලිව්වේ නැහැ තාම 2යි p x කියන්නේ q cos θ 2යි p q cos θ
දැන් මෙන්න මේ වරහන ඉවත් වෙනකොට අපි ලියන්න ඕනේ මේකෙත් වර්ගය cos θ කියන එකෙත් වර්ගය. q වර්ග cos θ වර්ග. q වර්ග sin θ වර්ග. එහෙනම් r වර්ගය සමානයි p වර්ගය ධන q වර්ගය cos θ වර්ග. cos θ වර්ගය ලියන්නේ මෙන්න මෙතනටයි වර්ගය දාන්න ඕන. cos වර්ගය θ කියලා තමයි ලියන්නේ. cos θ θට වර්ගය දාන්නේ නැහැ. මේකත් q වර්ගය sin θ ගේ වර්ගය මෙතනට දාන්න. ඒක sin කියන්නේ sin θ කියන්නේ තනි පදයක්. ධන 2යි p q cos θ. මේ දෙකේම q වර්ගය පොදුයි. r වර්ගය සමානයි p වර්ගය ධන r වර්ගය සමානයි p වර්ගය ධන q වර්ගය පොදුවේ ඉවතට ගත්තා. cos θ ගේ වර්ගය cos වර්ග θ ධන sin වර්ගය θ ධන 2යි pq cos θ එනවා. මේක ත්‍රිකෝණමිතික දැනුම අවශ්‍යතාවයක් තියෙන මෙතෙන්දී මෙන්න මේ වගේ තැනක් ආවොත් cos වර්ගයේ ධන sin වර්ගයේ θ එකම කෝණයේ cos අනුපාතයයි sin අනුපාතයයි වර්ග කරලා එකතු කරොත් එක ලැබෙනවා. අපි ඒක ඉදිරියේදී වෙනම සාකච්ඡා කරලා බලමු. වෙනම විස්තර කරන්නම්. cos වර්ගයේ θ ධන sin වර්ගයේ θ සමානයි 1යි. අපිට ඒක පෙන්වන්න පුළුවන් පොඩි ත්‍රිකෝණයකින් පයිතගොරස් ප්‍රමේය දාලා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ඒක විශේෂම දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍ය මතක තියාගත්තත් ඇති. අපි ඔප්පු කරලා පෙන්නන ඉදිරියේදී. දැන් මෙතන ඉදමදි මේ කෑල්ල සමානයි 1යි. මොකද්ද 1 කියලා ගන්නෙ? cos θ ගේ වර්ගය cos වර්ගයේ θ ධන sin වර්ගයේ θ සමානයි 1යි කියන සම්බන්ධය අපි මෙතෙන්දි පාවිච්චි කරනවා. එහෙනම් r වර්ගය සමානයි p වර්ගය ධන q වර්ගය මේ කැලේ එකයි q වර්ගය වැඩි කිරීම එක q වර්ගයමයි ධන 2යි pq cos θ. එහෙනම් r කියන්නේ කවුද? මේකේ වර්ගමූල ගත්ත දෙපැත්තෙම p වර්ගය ධන q වර්ගය ධන 2යි pq cos θ. ඔන්න බලන්න r සඳහා ආපු ප්‍රකාශනය. අපිට දැන් මේ ප්‍රකාශනය මොකටද පාවිච්චි කරන්න පුළුවන් බලන්න. දාර්ශනික දෙකක් එකතු කරන්න කියලා දුන්නොත් ත්‍රිකෝණ අඳින්න ඕනෙත් නෑ, සමාන්තර ආශ්‍ර ඕනෙත් නෑ. ඒවෙනුත් කරන්න කිව්වොත් එහෙම කරනවා. එලින්ම p දෙන ලද දාර්ශනික දෙක එකක් අපි p කියලා හිතමු, අනිත් එක q කියලා හිතමු. මෙයාගේ මේ දාර්ශනිකයේ අගය වර්ග කරනවා. මේ දාර්ශනිකයේ අගයත් වර්ග කරනවා. දෙගුණයක් ඒ වගේ ගුණිතය ආපහු දාර්ශනික දෙක අතර කෝණයේ cos අගයනොත් ගුණ කරනවා. ඒ ලැබෙන එකතුව වර්ගමූලය ගත්තාම ලැබෙන්නේ මොකද්ද? අපිට හොයන්න ඕන දාර්ශනිකය නැත්නම් මේ දෙන්නගේ එකතුව ලබා ගන්න පුළුවන්. ඒතොර ඒ දාර්ශනික දෙකේ එකතුව ලබා ගන්න වීජීය ප්‍රකාශනය මේක මොකද්ද? r සමානයි වර්ගමූල ඇතුලේ p වර්ග ධන q වර්ග ධන 2යි pq cos θ. ඒතර p දාර්ශනිකයේ සහ q දාර්ශනිකයේ θ කෝණයක් ආනතව තියෙනවා නම් r ලබා ගන්න පුළුවන් මේ විදිහට. අපි p ටයි q ටයි t ටයි අනිත් පද තුනයි විතර තියෙන්නේ. ලොකු ප්‍රකාශනයක් වුණාට නොදන්න p q t ට කියන පද තුන දන්නවනම් r දාර්ශනිකයේ විශාලත්වය ලබා ගන්න පුළුවන්. එතකොට මේකෙම අපිට පුළුවන් ඊළඟට බලමු මේ දාර්ශනික දෙක අතර කෝණය සඳහා විශාලත්වයක් ලබා ගන්න. කෝණය මනින්න ඕනේ නැහැ. එතකොට කෙලිම විශාලත්වය ගණනය කරන්න පුළුවන්. මේක එතකොට අපි සටහන් කරගමු. ලියන්න මෙන්න මෙහෙම. දාර්ශනික දෙකක ඓක්‍ය සඳහා වීජීය ප්‍රකාශනයක් ගොඩනැගීම. දාර්ශනික දෙකක ඓක්‍ය සඳහා වීජීය ප්‍රකාශනයක් ගොඩනැගීම. එතන ලියන්නේ මෙහෙමයි.
P හා Q දෙන ලද දෛශික දෙකක් සඳහා P හා Q දෙන ලද දෛශික දෙකක් සඳහා ඓක්‍ය දෛශික දෙකක් සඳහා ඓක්‍ය ත්‍රිකෝණ ක්‍රමයට අනුව පහත පරිදි ලබාගත හැක. එහි AC පාදයෙන් එම ඓක්‍ය එකතුව නිරූපණය වේ. ඊළඟට යන්න මෙහෙම ලැබෙන ත්‍රිකෝණයේ AC පාදය කර්ණය වන පරිදි පහත රූපේ ආකාරයට BD BD හා CD රේඛා නිර්මාණය කර ඇත. right අපි එතකොට මෙන්න මේ ටික ඉස්සෙල්ලා සටහන් කරගන්න ඇඳගන්න ඕන. P ධන Q සමානයි R නම් කියලා මේ ටික ලිව්වා. මේක ඇඳගත්තා. මේක දෙවෙනි එක නවත්තලා මේක ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික ලියමු. එනවා BDC ත්‍රිකෝණය අනුව sin θ සමානයි y බෙදීම q. මේ ත්‍රිකෝණයට අනුව sin θ කියන්නේ y බෙදීම q. එම නිසා y සමානයි q sin θ. ආයත ලියනවා BCD හරි BDC ත්‍රිකෝණය පැත්ත මාරන කමන්නේ. BDC ත්‍රිකෝණය අනුව cos θ සමානයි x බෙදීම y. x බෙදීම q. ඒක නිසා x සමානයි q cos θ. දැන් අපි ඉස්සෙල්ලා කරේ අපි නිර්මාණය කරපු අලුත් රේඛා දෙකේ විශාලත්වයන් සඳහා ප්‍රකාශන ලබා ගත්තා. ඊගවට අපි ලියනවා ADC ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේයයෙන් කියලා. ADC ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේයයෙන් දැන් පයිතගොරස් ප්‍රමේය ලියනවා. AC වර්ගය සමානයි AD වර්ගය ධන CD වර්ගය. ආදේශ කරා R වර්ගය සමානයි එතකොට P ධන XG වර්ගය y ධන y වර්ගය. එතකොට x ආදේශ කරා අපි q cos θ කියලා y ආදේශ කරා q sin θ කියලා මම x y ඉස්සරහට අරගෙන තියෙනවා මෙතෙන්දී. ඊට පස්සේ අපිට මේ ප්‍රකාශනය ලබා ගන්න පුළුවන්. මේක ලියා ගන්න පුළුවන්. එතන අවශ්‍ය නම් පැත්තෙන් ලියා ගන්න මේ cos වර්ගය θ ධන sin වර්ගය θ තමයි 1යි කියලා ලබා ගත්තේ. 1 කියලා ගත්තේ cos වර්ගය θ ධන sin වර්ගය θ. මේ ප්‍රකාශනය අපි ලබා ගමු. හොඳයි ඒ වගේම දැන් අපි දැන් මේ දෛශික දෙකේ විශාලත්වය දෛශික දෙකේ එකතුව R ගෙන් ලැබෙනවා. ඒකේ විශාලත්වය සඳහා සමීකරණ තමයි මේ ගත්තේ. විශාලත්වය හොයාගන්න ඕන නම් මේ එක එක දෛශික වල අගයන් වර්ග කරලා මේ සමීකරණ ආස් කරලා තියෙනවා. අපි ඊළඟට බලමු මේ කෝණය කොහොමද ගන්න කියලා. ඒ කෝණයත් ගණනය කිරීමේ මේ මැනීමකින් තොරව අර වගේ ජ්‍යාමිතික ක්‍රමයක් නැතුව රූපාන්දලා මැනලා ගන්නේ නැතුව නිකම්ම සමීකරණයකින් ගන්න ආකාරය තමයි අපි දැන් මේ බලන්න හදන්නේ. මේ සඳහා මේ ත්‍රිකෝණය පාවිච්චි කරන්න පුළුවන්.
බලන්න මේ අපිට අපි ලබාගත්තු ඍජු කෝණී ත්‍රිකෝණය නැත්නම් අපේ ත්‍රිකෝණය ADC ත්‍රිකෝණය. ADC ඍජු කෝණී ත්‍රිකෝණයට අනුව මෙන්න මේ ත්‍රිකෝණයේ අනුව බලන්න මෙන්න මේ කෝණය ඒ කෝණේ tan අගය tan alpha ගත්තොත් tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ tan alpha සමාන වෙනවා CD රේඛාව බෙදීම CD පාදයේ බෙදීම AD පාදය CD පාදයේ y AD පාදය P දශිකයේ විශාලත්වයේ ධන x කියන කොටස P ධන x. ඒතර අපිට ආදේශ කරන්න පුළුවන් tan alpha සමානයි x කියලා කියන්නේ අපි කලින් හොයාගත්තා x සහ y වලගෙන් y කියන්නේ q sin theta කිව්වා q sin theta x කියලා p ධන x p x කියලා කිව්වේ q cos theta කියලා අපි කලින් ලබා ගත්තා. එහෙනම් tan alpha කියන එක ওই විදිහට එහෙනම් alpha මොකද්ද කියලා අහුවොත් alpha සමානයි tan inverse මෙන්න මේ ප්‍රකාශනය q sin theta බෙදීම p ධන q cos theta කියලා ගන්න පුළුවන්. ඒතර මේ දෛශික දෙක අතර දෛශික දෙකක් එකතු කරාම pq දෛශික දෙක එකතු කරාම ඒ ලැබෙන එකතුව නැත්නම් ඒ සංප්‍රයුක්තයේ තියෙන මේ වගේ පැත්තකට. ඒක මොන දිශාවටද තියෙන්නේ කියලා හොයන්න ඕන නම් අපිට කියන්න පුළුවන් මෙන්න මෙහිම. මේ කෝණය p සමග තියෙන කෝණය ඇල්ෆා නම් p සමග තියෙන කෝණය ඇල්ෆා නම් ඇල්ෆාගේ විශාලත්වය කාට සමානද? tan inverse q sin theta බෙදීම p ධන q cos theta. ඒතර අපි p ගේ විශාලත්වය q ගේ විශාලත්වය සහ t දන්නවා. q ගේ අගය දන්නවා, t ගේ අගය දන්නවා, p දන්නවා, q දන්නවා, t දන්නවා. මෙන්න මේ ප්‍රකාශනය ආදේශ කළා. මේ ප්‍රකාශන ආදේශ කරාම එන සංඛ්‍යාවේ tan අගය හොයාගන්න. tan inverse අගය කෝණය දීලා අගය හොයනකොට කියන්නේ tan හොයනවා කියලානේ. ඒක දැන් අපිට තියෙන්නේ අගය තියෙනවා. ඒකට දාලා කෝණය හොයාගත්තාම අන්නේ කෝණය තමයි මේ දෛශිකට තියෙන කෝණය. P දෛශිකය සහ සංප්‍රයුක්ත R දෛශිකය අතර කෝණය. ඒත් අපිට මෙන්න මේ සමීකරණ දෙක භාවිතා කරන්න පුළුවන්. දෛශික දෙකක එකතුව ගන්න එකතුවේ විශාලත්වය මේකෙන් ගන්න පුළුවන්. දිශාව මේ සමීකරණයෙන් ගන්න පුළුවන්. මේක මතකයට පාඩම් කරන දෙයක් නෑ. මතක තියේවි ටික දහ කෙනෙකුට. උදාහරණ ගොඩාක් කරනවා අභ්‍යාසවලදී නිතර හමු වෙන නිසා මේක භාවිතයේ වැදගත් එකක්. අපි ඊළඟකට යන්න බලමු. ඒතකොට මේක අත්‍යවශ්‍ය දෙයක් මතක තියාගන්න ඕන. right. අපි ඊළඟට බලමු මේ දෛශික දෙකක් එකතු කරනකොට ඒවායේ තියෙන විශේෂ අවස්ථා ගැන. දෛශික දෙක එකතු කරනකොට ලැබෙන විශේෂ අවස්ථා ගැන ඊළඟට බලමු. අපි බලන්නේ දැන් දෛශික දෙකක එකතුව විශේෂ අවස්ථා දෛශික දෙක එකතු කරනකොට අපිට හමු වෙන විශේෂ අවස්ථා. මේක නිතර හමු වෙන ඒවා කියලා කිව්වක් කමක් නැහැ. විශේෂ අවස්ථාව මෙන්න පළවෙනි එක. අපිට කියන මොකක් හරි p හා q දෛශික දෙකක් තියෙනවා. pq දෛශික දෙකක් තියෙනවා. මේක කොච්චරද විශාලත්වයක් ගැන දන්නේ නැහැ. මේ බලයද, විස්ථාපනද, ප්‍රවේගද, ත්වරණද මොනවද දන්නේ දෛශික දෙකක්. එක මාර්ගය වෙන්න ඕනේ නැත්නම් එකතු කරන්න බෑ. එක වර්ග දෛශික දෙකක් තියෙනවා. මේ විශේෂයෙන් අපිට කියනවා මේ දෙන්න අතර කෝණය අංශක 90යි කියලා. කෝණය අංශක 90යි. අංශක 90කින් යම් දෛශික දෙකක් තියෙනවා නම් ඉතින් අපිට ඕන සමාන්තර ආශ්‍ර ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. නිකම් මේ සමීකරණ ආදේශ කරන්න පුළුවන් ඕනම විදියකින්. ඔන්න විශේෂ අවස්ථාවලින් පළවෙනි එක අංශක 90කින් තියෙනවා නම් මේ PQ දෛශික දෙක මොකද්ද බලමු. මේකේ එකතුව නැත්නම් මේ දෛශික දෙකේ සංප්‍රයුක්තය මොකද්ද කියලා බලන්න හදන්න. ඒතකොට දෛශික දෙක අතර කෝණය මෙන්න. දෛශික දෙක අතර කෝණය මෙලින් විකර්ණයක් වෙනදහම මෙන්න මේ රේඛාවෙන් මේ දෛශික දෙකේ එකතුව ලැබෙන්න ඕනේ. ඉතින් බලන්න මෙතන මේ තියෙන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයක්. නැත්නම් මේ සමාන්තරාශ්‍රය දැන් මේ වෙලාවේ ඍජු කෝණාශ්‍රයක්. ඍජු කෝණාශ්‍රයේ විකර්ණයේ දිග හොයන්න ඕන. මේ විකර්ණයේ දිග අපිට පේනවා පයිතගරස් ප්‍රමේය අනුව නිකම්ම කියන්න පුළුවන්. R ගේ විශාලත්වයේ වර්ගය සමානයි P වර්ගයේ ධන Q
q වර්ගය. ඍජුකෝණාශ්‍රයක විකර්ණයේ දිග හොයාගන්න හිමයි. එහෙනම් r කොච්චරද මේ දායිශික දෙක එකතු කරලා ලැබෙන සංප්‍රයුක්තය p වර්ගයේ ධන q වර්ගයේ වර්ගමූලයට සමානයි. එතකොට දැන් මේ කෝණය මොකද්ද කියලා ඇහුවොත් සංප්‍රයුක්තය කොහෙද තියෙන මේ එකතු මොන දිශාවටද තියෙන්නේ? ඒක ඇල්ෆා කෝණයක් නම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණය අනුව මේක ත්‍රිකෝණයකට අනුව tan ඇල්ෆා සමානයි සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ විශාලත්වය විතර ලැබෙයි. එහෙනම් ඇල්ෆා මොකද්ද? tan inverse. මේවා ත්‍රිකෝණමිතික කොටස් පැහැදිලි නැත්නම් අපි ඒවා ඉදිරියේදී පැහැදිලි කරලා දෙන්නම්. tan cos ඒවා කෝණ ගන්න හැටි අනුපාත ගන්න හැටි. දැන් ලියමු tan alpha සමානයි q බෙදීම p. so tan alpha සමානයි tan inverse q බෙදීම p. ඉතින් මේ සමාන්තර ආශ්‍රිත ක්‍රමෙ මොන ක්‍රමයකට උනත් ඔක හොයා ගන්න බලන්න. පළවෙනි විශේෂ අවස්ථාව තමයි ඒක දායිශික දෙකක් අතර කෝණය අංශක 90ක් වෙලාවේදී කොහොමද ඒ දෙක එකතුව සහ ඒ එකතුව තියෙන දිශාව හොයාගන්නේ කියලා. ඉතින් මේ සමීකරණ දෙකත් පාවිච්චි කරන්න පුළුවන්. මොකද්ද මේ සමීකරණයට අනුව බලන්න කෝණය අංශක 90ක් වුණාම මේ cos θ cos 90 බිඳුවයි. cos 90 බිඳුව නිසා 2pq cos θ කියන කෑල්ල බිඳුවක් වෙනවා cos 90 බිඳුව නිසා. එතකොට ඉතුරු වෙන්නේ p වර්ගයේ ධන q වර්ගයේ විතරයි. එහෙනම් r සමානයි p වර්ග ධන q වර්ගයේ වර්ගමූලය කියලා ඒකිනුත් එනවා. මේකම ලබා ගන්න පුළුවන්. ඊළඟට කෝණය හොයනකොට මේක ආදර්ශ කරන්නත් තිබුණා අපිට ඕන නම් θ 90ක් කිව්වහම q sin 90 එකයි. එහෙනම් q වරක් 1 q p ධන q cos 90 බිඳුවයි. cos 90 බිඳුව නිසා බිඳුවරක් q බිඳුවයි. මෙතන ඉතුරු වෙන්නේ p විතරයි. q බෙදීම p. මේක තමයි වෙලා තියෙන්නේ. alpha සමානයි tan inverse q බෙදීම p කියන එක ලැබිලා තියෙනවා. ඔය විශේෂ අවස්ථාවලින් පළවෙනි එක. right. ඒක සටහන් කරගමු. ලියන්න පළවෙනි එක. ලියන්න මෙහෙම ලියමු. දායිශික ඓක්‍යයෙහි විශේෂ අවස්ථා. දායිශික ඓක්‍යයෙහි විශේෂ අවස්ථා. ඒකෙත් පළවෙනියට මෙහෙම ලියමු. අංක 1 පළවෙනි විශේෂ අවස්ථාව ඕනෑම දායිශික දෙකක් අතර කෝණය ඕනෑම දායිශික දෙකක් අතර කෝණය අංශක 90ක් විට අංශක 90ක් විට. එතන ලියන්න මෙහෙම මෙවිට අඳිනු ලබන ඒ කියන්නේ අංශක 90ක් විට කියලා ලිව්වනේ. දැන් ලියන්න මෙවිට අඳිනු ලබන සමාන්තරාශ්‍රය මෙවිට අඳිනු ලබන සමාන්තරාශ්‍රය ඍජු කෝණාශ්‍රයකි. මෙවිට අඳිනු ලබන සමාන්තරාශ්‍රය ඍජු කෝණාශ්‍රයකි. මේක ලියලා මෙන්න ඇඳා මේ ඍජු කෝණාශ්‍රයට අනුව විකර්ණයේ දිග මෙහෙම හොයා ගන්න පුළුවන්. මෙන්න විකර්ණයේ දිගේ මෙතන දායිශික දෙකේ එකතුව විශාලත්වය කෝණයත් අපිට මේ විදිහට හොයා ගන්න පුළුවන්. මේ දෙක ඇඳ ගන්න පුළුවන්. හොඳයි. ඊළඟට දෙවෙනි විශේෂ අවස්ථාව බලමු. මේක ප්ලේ වෙන එක නවත්තලා අවශ්‍ය නැද ගන්න. දෙවෙනි විශේෂ අවස්ථාව දායිශික දෙක විශාලත්වයෙන් සමාන අවස්ථාව. දෙවෙනි විශේෂ අවස්ථාව අපි බලන්නේ ඔන්න දායිශික දෙකක් තියෙනවා විශාලත්වයෙන් සමානයි. දායිශික දෙක විශාලත්වයෙන් සමානයි කියලා පෙන්නන්න මෙහෙම මාපාංක ලකුණු දාලා සමානයි කියලා කියනවා. ඕනම කෝණයක් අපි දන්නේ නැහැ මොකද්ද කෝණය කියලා. මොකක් හෝ කෝණයක් හැබැයි දායිශික දෙක විශාලත්වයෙන් සමානයි. විශාලත්වයෙන් සමාන දායිශික දෙකක් අරගෙන සමාන්තරාශ්‍රයක් ඇන්දොතින් අපිට ලැබෙන්නේ පාද හතරම සමාන සමාන්තරාශ්‍රයක්. පාද හතරම සමාන ඔන්න p q විශාලත්වයෙන් සමානයි. එහෙනම් මේ ලැබෙන සමාන්තරාශ්‍රය පාද හතරම සමානයි. පාද හතරම සමාන සමාන්තරාශ්‍රයකට කියනවා රොම්බසයක් කියලා. පාද හතරම සමාන
සමාන්තරාශ්‍රයට කියන රොම්බසයක් කියලා. මේ රොම්බසයක විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා ඕ ලෙවල් වලට ඉගෙනගෙන ඇති. රොම්බසයක පාද හතර කොහොම සමානයි. තව තියෙනවා මොනවද? විකර්ණ ලම්බකව සමච්ඡේදනය වෙනවා. එතන තියෙන දාශික අතර කෝණය මේක විකර්ණයක් අපි එන්දොතින් මෙන්න මේ විකර්ණය. ඒක තමයි අපිට ඕන එක්කිනා. මෙන්න මේ විකර්ණය තමයි අපිට අවශ්‍ය. දාශික දෙකේ එකතුව ලබා ගන්න මේකේ. දාශික දෙකේ එකතුව ඒ විකර්ණය ලැබෙන්නේ. ඒ අනිත් විකර්ණයත් ඇන්දොතින් අන්නේ මේ විකර්ණ දෙක සමාන මේ රොම්බසයක ලම්බකව සමච්ඡේදනය වෙනවා. එකිනෙකට ලම්බක අංශක අනුවයි මෙතන කෝණය. සමච්ඡේදනය කියන්නේ මේ කෑල්ලයි විශාලත්වයෙන් සමාන වෙන විදිහට බෙදෙනවා. මේ පැත්තයි සමාන විදිහට දෙපිට බෙදලා තියෙනවා. එතකොට මෙතන ඉඳන් මෙතනට අපිට මේකෙන් ABCD කියලා නම් කරගමු. ABCD කියලා නම් කරනවා. මෙතනට මම F කියලා කියනවා. මැද ලක්ෂයට. එතකොට AC තමයි AC to C දක්වා තමයි අපිට හොයන්න ඕන කෙනා. AC තමයි R කියලා ගත්තේ. අපි මේ දෙක එකතු වෙන්නේ හොයන්නේ. R දාශිකය. AC කියන එක දෙකට බෙදුනහම කෑල්ලක් තමයි AF කියන්නේ. AC ගෙන් භාගයක් තමයි AF කියන්නේ. එහෙනම් AF කියන එක්කෙනා අර අපිට හොයන්න ඕන එක්කෙනාගෙන් භාගයයි. එකතුවෙන් භාගයයි. ඊළඟ මේ සමාන රොම්බසයක අනිත් ලක්ෂණය තමයි මේ කෝණ සමච්ඡේදනය වෙනවා විකර්ණ වලින්. විකර්ණයක් ඇඳහම කෝණය දෙකට බෙදිලා යනවා. මේක ටීට නම් මේ භාගයක් ගත්තාම ටීට බෙදීම දෙකයි. දැන් බලන්න මෙන්න මේ ABF ත්‍රිකෝණය ABF ත්‍රිකෝණය අනුව මේක ඍජු ත්‍රිකෝණයක්. මෙතන ඍජු කෝණයක් ආවනේ. මේකේ මේ තියෙන කර්ණය ඍජු ත්‍රිකෝණයේ කර්ණය AB. මෙන්න මේ AF කියන මේ කෝණයෙන් භාගයක් θ කෝණයෙන් භාගයක්. මම මේකට ලියනවා මෙන්න මේ කෝණයේ බද්ධ කොස් අනුපාතය කොස් θ බෙදීම දෙක මෙන්න මේ කෝණය සම්පූර්ණ එක θ සමච්ඡේදුනහම භාගයයි θ බෙදීම දෙකයි සමානයි බද්ධපාදය AF කර්ණය මේ ත්‍රිකෝණයේ කර්ණය වෙන්නේ මේක මේ පොඩි ත්‍රිකෝණයේ කර්ණය මේක AB බලන්න cos θ බෙදීම දෙක සමාන වෙනවා AF කියන්නේ අපිට හොයන්න ඕන එකකින් භාගයක් R බෙදීම දෙකයි AB කියන්නේ P දාශිකය අපිට ඉතින් හදා ගන්න පුළුවන් R කියන්නේ කවුද කියලා R සමානයි P මෙහාට එනවා දෙකක් මෙහාට එනවා දෙකයි P cos θ බෙදීම දෙකයි කියලා දෙකයි P cos θ බෙදීම දෙකයි කියලා ගන්න පුළුවන්. ඔන්න අපිට හොයන්න ඕන එක. මොකක්ද දැන් හෙව්වේ? දාශික දෙක විශාලත්ව සමාන නම් මේකත් 50යි මේකත් 50යි. දිශා වෙනස වෙනවා. මේකත් 10යි මේකත් 10යි. දාශික දෙකේ විශාලත්ව සමාන නම් මේ දාශික දෙකෙහි මෙන්න මේ දාශික දෙකෙහි සම්ප්‍රයුක්තය කොච්චරද කියලා නැත්නම් එකතුව කොච්චරද කියලා හොයන්න ඕනේ. මේක සමාන්තර ආශ්‍රයක ඇඳාම ලැබෙන්නේ රොම්බසයක්. රොම්බසයක විකර්ණ මගින් විකර්ණ ලම්බ සමච්ඡේදනය වෙනවා. රොම්බසයක විකර්ණ ලම්බ සමච්ඡේදනය වෙනවා. රොම්බසයක විකර්ණ ලම්බ සමච්ඡේදනය වෙනවා. ඒසාව මෙන්න මේ වගේ ඍජු ත්‍රිකෝණයක් වෙන් කරගත්තා. ඒකේ එක පාදයක් සම්ප්‍රයුක්තෙන් භාගයයි අනෙක් පාදයේ දෙන්න ලද්දාශිකයි මේක Q ගියගේ ගත්තත් එකයි P ගියගේ ගත්තත් එකයි. මේ විදිහට සරල ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ කෝණය අහන්න දෙයක් නැහැ. මේ දාශිකයත් සමාන නම් ඒ දෙන්නගේ සම්ප්‍රයුක්තයේ තියෙන්නේ හරිමැදි. මේවා උදාහරණ කරනකොට පැහැදිලි වෙයි. දැනට මේ මූලික સિદ્ધාන්ත ටික අපි සටහන් කරගන්න ඕනේ. ඒකයි ඉක්මනට කරන්නේ. නැත්නම් මේවා ආදේශ කළ බැලුවාම බොහොම පහසු උදාහරණ තියෙන්නේ. උදාහරණ ටිකක් කරාම පැහැදිලි වෙනවා. හොඳයි. එතකොට මේක අපි ලියා ගමු දෙවෙනි එක දාශික
දෛශික ලියන දෙවෙනි විශේෂ අවස්ථාව විශාලත් දෛශික දෙක විශාලත්වයෙන් සමාන විට දෛශික දෙක විශාලත්වයෙන් සමාන විට ඒවායේ ඓක්‍යය සෙවීම දෛශික දෙක විශාලත්වයෙන් සමාන විට ඒවායේ ඓක්‍යය සෙවීම එතන ලියනවා මෙහෙම මෙවිට ලැබෙන සමාන්තරාශ්‍රය රොම්බසයකි මෙවිට ලැබෙන සමාන්තරාශ්‍රය රොම්බසයකි ලියන්න රොම්බසයේ විකර්ණ ලම්බ සමච්ඡේදනය වන අතර රොම්බසයේ විකර්ණ ලම්බ සමච්ඡේදනය වන අතර විකර්ණ මගින් කෝණද සමච්ඡේදනය වේ විකර්ණ මගින් කෝණද සමච්ඡේදනය වේ right ඊට පස්සේ අපි මේ ටික ලියාගමු PQ සමානයි θ ඕනම එකක් අපි දන්නේ මේම අවස්ථාවක් නම් ඊට පස්සේ මේ ප්‍රකාශන ලබාගෙන මේක ලබා ගන්න තියෙනවා right ඉක්මනට ගන්න පුළුවන් ප්ලේ වෙන එක නවත්තලා ගන්න අවශ්‍ය නම් හොඳයි ඊළඟට තුන්වෙනි විශේෂ අවස්ථාව දැන් අපි දෙවෙනි එක කරේ දෙවෙනි විශේෂ අවස්ථාව කරේ දැන් කරේ දෙවෙනි එක තුන්වෙනි විශේෂ අවස්ථාව බලමු තුන්වෙනි අවස්ථාව මේ දෛශික දෙකක් තියෙනවා විශාලත්වයෙන් සමානයි විශාලත්වයෙන් සමාන දෛශික දෙකක් ඒවායේ කෝණය අංශක 120යි අංශක 120කින් විශාලත්වයෙන් සමාන කෝණ දෛශික දෙකක් තියෙනවා මෙන්න මේ වෙලාවේ එකතුව සඳහා අපිට විශේෂ අවස්ථාවයි මේ අමුතු උත්තරයක් කියන වෙනස් උත්තරයක් PQ දෛශික දෙක අපි ඕනනම් ඇඳලා බලන්න පුළුවන් නමුත් අපිට මේක ආස කරන එක විතරයි පහසුයි විශාලත්වයෙන් සමාන ඕනම දෛශික දෙකක එකතුව මේකේ පාවිච්චි කරන්න බලමු මොන කෝණයෙන් හිටියත් අපි දැන් ඉස්සෙල් ලබාගත්ත විදිහට මේවා විශාලත්වයෙන් සමාන නම් විශාලත්වයෙන් සමාන නිසා අපිට පාවිච්චි කරන්න පුළුවන් R සඳහා එකතුව සඳහා ප්‍රකාශනය R සමානයි 2p cos 2p cos theta බෙදීම 2 දැන් මේ ලබාගත්තු ප්‍රකාශනය ඒකට අනුව මේකට අනුව දැන් මෙතන ආදේශ කරන්න තියෙන්නේ මෙන්න මේ θ 120යි කියන එක දැන් බලන්න එතකොට මොකක්ද වෙන්නේ කියලා r සමානයි 2p cos අංශක 120 මේක අනුව මේ ලියන්නේ අනුව අංශක 120 බෙදීම 2යි 120 බෙදීම 2ද 60යි 2p cos 60යි r සමානයි 2p cos 60යි cos 60 අගය නිතර තියෙන එකක් අපි මම මේව පැහැදිලි කරනවා සජීවීව ඉගෙන ගන්න වෙනවා මේවා අන්තියකදී අපි ඒවා පැහැදිලි කිරීම කරනවා මේ cos අනුපාත sin අනුපාත මේ පාඩම් වලත් අපි පුනරීක්ෂණ නැවත කරන්න වෙනවා කොහොමද right 2p cos 60 කියන එක භාගයයි එහෙනම් r සමානයි 2p වරක් භාගය ඒ දෙකයි මේ දෙකයි කැපිලා යනවා එතකොට එනවා r සමානයි p කියලා ඒ කියන්නේ මෙහෙම අවස්ථාවකදී ඒ කියන්නේ දෛශික දෙක විශාලත්වයෙන් සමාන වෙලා ඒව අතර කෝණය අංශක 120ක් නම් ලැබෙන සංප්‍රයුක්තයට එකතුවත් එම විශාලත්වයේ දෛශිකයේ විශාලත්වයටම සමානයි කියන එක තමයි මෙතෙන්දී ප්‍රතිඵලය. ඒකයි මේක විශේෂ අවස්ථාවක් කිව්වේ. ඒ කියන්නේ අපි ගත්තොත් ඔන්න p දෛශිකයයි q දෛශිකයයි විශාලත්වයෙන් සමානයි අංශක 120ක කෝණයකින් ඉන්නවා නම්
මේ දෙන්නගෙන් ලැබෙන සංප්‍රයුක්තයත් මේ දෙන්නගෙන් ලැබෙන එකතුවත් එකතුව මේකනේ මේ එකතුවත් මේ දෛශිකයක විශාලත්වයටම සමානයි. P ගේ Q ගේ විශාලත්වය සමාන නම් ලැබෙන R උත් ඒ සයිස් එකක්මයි. ඉතින් අපි කියන වැඩි දුර විස්තර අපි ඉදිරියේදී ඉගෙන ගමු. දැනට මේක සටහන් කරගමු. කාලය ප්‍රයෝජනයක් ගන්න ඕන නිසා ලියන්න තුන්වෙනි අවස්ථාව ලියාගමු. විශාලත්වයෙන් සමාන දෛශික දෙකක් අතර කෝණය විශාලත්වයෙන් සමාන දෛශික දෙකක් අතර කෝණය අංශක 120ක් වන විට ඒවායේ ඓක්‍ය කියන එකතුව. එතන කෙලින්ම අපි ලියමු මේ කෝණ ලියලා විශාලත්වයෙන් සමාන නිසා කියවන්න අමාරු ඇති. විශාලත්වයෙන් සමාන නිසා මේක ලියනවා r සමානයි අපි දැන් ලබාගත්තු සමීකරණය r සමානයි 2p cos θ බෙදීම 2 අනුව ආදේශ කරනවා θ ට 120 කරාම r සමානයි 2p cos 60යි එහෙනම් r සමානයි p කියලා පිළිතුර ලැබෙනවා. එතකොට දෛශික දෙකේ විශාලත්ව සමාන නම් ඒව අතර කෝණය 120ක් නම් මේ දෛශික වල එකතුවත් අර එකතු කරපු දෛශිකයක විශාලත්වයටම සමානයි. එකතු කරන දෙන්නත් සමානයි ලැබෙන ප්‍රතිඵලයත් සමානයි. ඒක තමයි දෛශික දෙක එකතු කිරීමේ විශේෂ අවස්ථා තුන අපි ඔය සාකච්ඡා කරේ. ඊළඟට අපි බලන්නේ දෛශික දෙක අන්තරය ගැන.